පින්වතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් වතාවත් සිද්ධ කරන හැම අවස්ථාවකදීම සඳහන් කරන්නේ ජීවමාන සංඥාවෙන් යුක්ත වේ වතාවත් සිද්ධ කරන්න කියන එක. ජීවමාන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා වතාවත් සිද්ධ කරනවා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන වැඩ වාසය කරනවා කියන චේතනාවෙන් යුක්තව සංඥාව හිතේ ඇති කරගෙන ඒ වතාවත් දැක්විය යුතු බව. යම්කිසි කෙනෙකු භාග්‍යවතුන් වහන්සේ උදෙසා අප්‍රමාණ ගෞරවයෙන් යුක්තව පැහැදීමකින් යුක්තව විශ්වාසයකින් යුක්තව එක වචනයකින් හඳුන්වනවා නම් ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ වතාවත් දක්වනවා නම් ඒ කෙනාට පුජ්‍යලික දාන අතර ප්‍රථම තත්වයටපත් වෙන උතුම් බුද්ධ පූජා පුණ්‍ය කර්මය බුදුරජාණන් වහන්සේට දානය පූජා කිරීම කියන වතාවත් දැක්වීම කියන කාරණාව තුළ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් රැස් වෙනවා. ජීවමාන සංඥාවෙන් යුක්ත වතාවත් කරන්නේ කොහොමද කියලා කෙටියෙන් කල්පනා කළොත් ඔබ හිතන්නට ඕන භාග්‍යවතුන් වහන්සේ ජීවත්ව වැඩ වාසය කරනවා කියන එක. එහෙම හිතලා යම්කිසි කෙනෙකුට ජීවිතයේ උදෑසන කාලේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් ස්වාමීන් වහන්සේ නමකට නම් උදෑසන කාලේ පටන් රාත්‍රියේ නැවත සැතපෙනකම් ඒ මොහොත දක්වාම ජීවිතයේ අවශ්‍යතාවයන් තිබෙනවා. ඒ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන සමහර වෙලාවකදී විශේෂයෙන් අපි එක තැනක ඉන්න කෙනෙකුට අවශ්‍ය කරන පහසුකම් ටික සපයන්නට ඕන. එක තැනක ඉන්න කෙනෙකුට කියලා කියන්නේ රෝගාතුරව ඉන්න කියනවා කියන එක නෙවෙයි. එක තැනක ඉන්නවා කියලා කියන්නේ ඔබ හිතන්න දානය වළඳන අවස්ථාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඇවිද හෝ සක්මන් කරමින් හෝ ආහාර අනුභව කිරීමක් දානයේ වැළඳීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වාඩි වෙලා තමයි tempatව පිළිවෙලකට යහපත් වූ මානසිකත්වයකින් යුක්තව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ඒ වතාවත ඒ කටයුත්තට සම්බන්ධ වෙන්නේ සෝදානම් වෙන්නේ ඒ සිදු කරන්නේ. වාඩි වෙලා ඉන්න කෙනෙකුට tempat වෙලා ඉන්න කෙනෙකුට ආහාර ටික අනුභව කරන්න නම් දානය වළඳන්න නම් ඒ කෙනාට අවශ්‍ය කරන පහසුකම් ටිකක් තිබෙනවා. ඒ පහසුකම් අතර විශේෂයෙන්ම අත සෝදා ගන්නට පෙන් එකක් අවශ්‍යයි. ඒ වගේම ඒ අත සෝදා ගන්නවා නම් ඒ සෝදා ගන්න වාචනයක් අවශ්‍යයි. ඒ සෝදන වතුර ටික දමන්න හෝ ඒ අත සෝදා ගැනීමට භාවිත කරන තව වාචනයක් අවශ්‍යයි. එතකොට යම්කිසි කෙනෙකු අපි හිතමු දකුණු අතෙන් ආහාර අනුභව කරන කෙනා කෝප්පයක් ගන්න වම් අතේ. එතකොට අපි ඒ දේ තැබිය යුත්තේ වම් අත පැත්තේ. ඒක තමයි පහසුව සලසනවා කියලා කියන්නේ. වම් අතින් අරගෙන තමයි වතුර පැන් කෝප්පය දකුණු අත සෝදා ගන්න. එතකොට අපි හිතන්නටත් ඕන භාග්‍යවතුන් වහන්සේ අභියස පැන් එකක් තැන්පත් කරනවා නම් ඒ අභිලාෂයේ කුමක්ද? අත සෝදා ගැනීමට කියන එක. ශ්‍රී හස්තය සෝදා ගැනීමට පැන් එකක් අවශ්‍යයි කියන සංඥාවෙන් යුක්තව අපි පැන් එකක් තැන්පත් කළ යුත්තේ මගේ දකුණු පැත්ත නෙවෙයි භාග්‍යවතුන් වහන්සේගේ වාම ශ්‍රී හස්තයේ පැත්තේ. වම් අත පැත්තේ. එතකොට ඊළඟට තමයි අපි දන්නවා ආහාර අනුභවයේදී පළමුව පැන් වර්ග ආදී කොට දේවල් වළඳනවා. සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් එහෙමයි. එතකොට ඒ දේවල් අපි මධ්‍යස්ථ ස්වරූපයෙන් තබන්නේ එය ගැනීමට පහසු වන ආකාරයෙන් බොහෝ අවස්ථාවට වම් අත පැත්තෙන් තමයි ඒ දේ තැම්පත් කිරීම සිද්ධ කරන්නේ. ඉන් අනතුරුව අනෙකුත් ඒ ආහාර ආදී තැම්පත් කිරීමේදී අපි සමහර වෙලාවකට වාජන ටික ලස්සනට හසුරවනවා, පිළිවෙලට හසුරවනවා. හැබැයි ඒ දේ තුළ
වළඳන කෙනාට සමහර වෙලාවකට අපහසුතාවයකටපත් වෙන්න පුළුවන්. ඒ අමතර ව්‍යංජන ආදීදී පිළිගන්න ගියාම නැවතත් දානය පිළිගන්න ගියාම එය වළඳන කෙනාට එහෙම නැත්නම් පටිග්ගාහකයාට පිළිගන්න ලද තැනැත්තාට අපහසුතාවයක් වෙන්න පුළුවන්. අපිට ඕන විදිහට භාජනික තැන්පත් කළා. ඒ නිසා සඳහන් කරන්නේ අපි මේ දේවල් තැන්පත් කරනවා නම් තැන්පත් කළ යුත්තේ භාග්‍යවතුන් වහන්සේ අභියසන වාම ශ්‍රී හස්තයේ පැත්තෙන් තමයි අපි අමතර ව්‍යංජන ආදීදී තැන්පත් කරන්නේ. එතකොට අපිට හිතන්න ඕන මේ අපිට හැමදේම අපි මේ දේවල් ජීවමාන සංඥාවෙන් දැකලා කරනවා කියලා කියන අපි මේ දේවල් පවා සියුම් තැන් පවා හිතන්නට ඕන, කල්පනා කරලා තේරුම් ගන්නට ඕන. ඉන් අනතුරුව අපි කල්පනා කරන්නට ඕන දානේ වැළඳුවා නම් ඒ දානේ වැළඳුවාන් පස්සේ ඒ කෙනාට නැවතත් අත සෝදා ගන්න අවශ්‍යයි. සහ අත සෝදාගත්තොතින් අපි අතෙහි තෙතමනය වතුර තිබෙන නිසා අපි මොකද කරන්නේ? රෙදි කැබැල්ලකින් අපි අත පිහදා ගන්නවා. එතකොට අපි තේරුම් ගන්නට ඕන මේ දේවල් පවා භාග්‍යවතුන් වහන්සේ අභියස තැන්පත් කිරීමට උත්සාහයක් ගත යුතුයි ජීවමාන සංඥාවෙන් ඒ වතාවත සිද්ධ කරනවා නම්. ඊළඟට යම් ආකාරයකින් අතුරුපස ආදීදී තිබුණොතින් අමතරව දානේ ප්‍රදා ආහාර වැළඳීමෙන් අනතුරු යමක් වළඳන්න තිබෙනවා නම් අපි කියනට අතුරුපස කියලා. ඒ අතුරුපස ආදී වැළඳීමට පහසු වන ආකාරයකින් එය වම් පැත්තෙන් තබන්නට ඕන. එතකොට බොහෝ වෙලාවට දැන් අපි කෙසෙල් වැනි පළතුරක් ගත්තාන් පස්සෙත් අපි වම් පැත්තෙන් තැම්පත් කරන්න කියන්නේ වම් අතෙන් කෙසෙල් ගෙඩිය අරගෙන තමයි දකුණු අතෙන් තමයි ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඉතින් අපි ඒ ආකාරයෙන් පහසුව සලසනකොට අපි භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන් යුක්ත වේ වතාවත දක්වලා තියෙනවා. එතකොට ඒ දේ හිතන්න බැරි තරම් සංසාර ගමනේ අනන්ත අපරිමාණව පුණ්‍ය විපාක ගෙන දෙන පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේට වතාවක් දක්වද්දී ජීවමාන සංඥාවෙන් යුක්ත වතාවක් දක්වන්න කියන්නේ අන්න හේතුව නිසා. යම්කිසි කෙනෙකු විශ්ව හිතනවා නම් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාපු නිසා අපි කුමටද මේ වගේ දේවල් තැන්පත් කරන්නේ? ප්‍රතිමා වහන්සේ අභියසයි මේ දේවල් තැන්පත් කරන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටික අදහසක් එන්නට පුළුවන්. මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි අදහසක් එන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දෙස ජීවමාන සංඥාවෙන් දකිනවා කියලා කියන්නේ ඒ ජීවමාන සංඥාවෙන් දකින කෙනාට ඒ කෙනාට දැනෙන්නේ සංසාරේ විශේෂයෙන් මේ භවයේදී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දැනෙන්නේ නැහැ. ඒ දැනෙන්නේ නැති නිසා තමයි ජීවමාන සංඥායුක්ත වතාවක් දක්වන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සංඥාවෙන් දකින්න පුළුවන් නම් දකින්නවා නම් දකිමින් වතාව සිද්ධ කරන නම් අපේ සිතත් කයත් වචනයත් කියන මේ තිතරම සංවර වෙනවා. ඔබ හිතන්න භාග්‍යවතුන් වහන්සේ අද මේ විහාරස්ථානයේ වැඩ සිටිය නම් ඔබ අඳින ඇඳුම වෙනස් වේවි. ඔබ දාන සකස් කරපු ආකාරය වෙනස් වේවි. කෙටියෙන්ම කියවොත් ඔබ භාග්‍යවතුන් වහන්සේට දානය සකස් කරන්නට කියලා අලුතින්ම ඒකට අවශ්‍ය කරන බඩු ටික පවා රැගෙන ඒවි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ විහාරස්ථානය තුල අද දවසේදී වැඩ සිටියා නම් ඔබ වතාවක් දක්වන්නේ යම්සේද යම්තරම් ගෞරවයකින්ද ශ්‍රද්ධාවකින්ද ඒතාක් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ උදෙසා වතාවක් දක්වන්නට ඕන ජීවමාන සංඥාවෙන් යුක්තව. අන්නේ දේ සිද්ධ කරන්න පුළුවන් නම් බුද්ධ උපස්ථානය සිද්ධ කළා කියලා අපි සඳහන් කරනවා. එහෙමනම් ජීවිත කාලයේදී Taman අදිෂ්ඨාන ඇති කරගන්නට ඕන, කල්පනා ඇති කරගන්නට ඕන මේ වතාවක් සිද්ධ කරන්න. තර කෙනෙකුට හිතෙන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මේ පිළිමවලට මේ දේවල්වලට වන්දනා කර කර ඉන්න නෙවෙයි මේ ධර්මය ආරක්ෂා කරගෙන මේ ධර්මයේ තුල ජීවත් වෙන්න කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඔව් ඒ කාරණාව සැබෑව සත්‍යයි. නමුත් අපි තේරුම් ගත යුතුයි වතුර බිඳුව වැටලා තමයි කලයේ වතුර පිරෙන්න පටන් ගන්නෙ. ඒ කියන්නේ අපි කවුරුවත් එකපාරට මේ තේවල් වලට එළඹෙනවා නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර අපි උත්සාහ කළ යුතුයි
මේ ධර්ම මාර්ගයෙන් ඈත් වෙන්න, ධර්ම මාර්ගයෙන් යුක්ත වෙන්නට, මේ අධර්ම මාර්ගයෙන් ඈත් වෙන්නට අපි උත්සාහ කළ යුතුයි. ඒ උත්සාහ කරන්නට වෙරවීරිය වැඩිම තමයි මූලිකම පියවරේ ඉඳලා, මූලිකම අවස්ථාවේ ඉඳලා ඒ වතාවත් සිද්ධ කිරීමේ පටන් ඒ කටයුතු සිද්ධ කරන එක. ඒ නිසා ඔබට මේ දේවල් අද සඳහන් කරන්නට යෙදුනේ කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඇයි භාග්‍යවතුන් වහන්සේ උදෙසා අපි මේ තරම් පූජාවන් පූජා කරන්නේ අපරාධයක් නේ කියලා හිතෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ තථාගත ආමේසය භාග්‍යවතුන් වහන්සේට යම් දෙයක් පූජා කළ යුතුද ඒ දේ පූජා කරන්නට ඕනි 100%ක් අග්‍ර වශයෙන්මයි. තථාගතයන් වහන්සේ අග්‍ර දක්ෂිනාරයයි. අග්‍ර දක්ෂිනාරය වූ තථාගතයන් වහන්සේට කවදාවත් පූජා කරන දෙයක් පිළිබඳව අපරාධ කියලාවත් එක සිතවිල්ලක්වත් චේතනා මාත්‍රයක්වත් ඇති කරගන්නට එපා. මොකද තථාගත ආමිසයට අභියෝග කරන්න තරම් මට ඔබට පුළුවන් කමක් නැහැ. මම ඔබ ඒ තරම් අභියෝග කිරීම තරම් පාපකාමී නොවිය යුතුයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ උදෙසා යම් කෙනෙකු යම් පූජාවක් සිද්ධ කරනවා නම් අප්‍රමාණ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ඔබ ඒ දේ දකින අවස්ථාවේදී ඔබ සිටිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මොනතරම්නම් පුණ්‍යවන්තද? භාග්‍යවතුන් වහන්සේ මොනතරම්නම් ආශ්චර්යමද? භාග්‍යවතුන් වහන්සේගේ බුදු ගුණ අනන්ත අපරිමාණයි නේද? ඒ අනන්ත අපරිමාණ බුදු ගුණ උදෙසා භාග්‍යවතුන් වහන්සේ උදෙසා අද දවසේදීත් මේ අහවල් කෙනා මේ තරම් උතුම් පුණ්‍ය කර්මයක් සිද්ධ කළානේ. සාදු සාදු භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ආශ්චර්යමත් භාවය නම් අප්‍රමාණයි කියලා ඒ කෙනා නිරාමිස ප්‍රීතිය ඇති කර ගන්නවා මිසක ඒ කෙනා ධර්මානුකූල වූ යහපත් වූ සතුටක් ඇති කර ගන්නවා මිසක ඒ දේ විවේචනය කරන්නට නම් එපා කවදාවත්. සමහර ලාවකට රූප වාහිනිය තුල, සමහර වෙලාවක සමාජ මාධ්‍ය තුල, නොයෙකුත් රාමු තුල, පින්තූර රාමු තුල ඔබ දැක්කොත් සමහරලාට තේවේ මහා පිස්සුනේ මේක මහා විකාරයක් කියලා. නෑ කවදාවත් එහෙම හිතන්නට එපා. භාග්‍යවතුන් වහන්සේට ලැබෙන ආමිසය කවදාවත් සුළුවෙන් සලකන්නට එපා. ඒ කරන වතාවත පවා අග්‍ර වූ ආකාරයෙන් උතුම් වූ ආකාරයෙන් සිද්ධ කරන්නට අදිෂ්ඨාන ඇති කරගෙන ඒ උතුම් බුද්ධ උපස්ථාන කටයුත්තත් සාංශාරික දුකෙන් අත මිදෙන්නට ඒකාන්තයෙන්ම උරුම වෙනවා, ඒකාන්තයෙන්ම පිහිට වෙනවා, ඒකාන්තයෙන්ම පිළිසරණක් වෙනවා නියතයි. ඒ උතුම් වූ පිළිසරණ ඔබට මට උදා වේවා, අත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. කල්පනා කරගන්න ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව විහාරස්ථානීය සන්ධ්‍යා භාගයේදී තැහැග්ගිලම් ප්‍රසාදිය රැගෙන වෙත් දෑසන කාලේ පටන් දාන සකස් කර රැගෙන වෙත් අග්‍රභාගී තථාගත සම්බුදුරජාණන් වහන්සේ උදෙසා සර්වඥ ධාතුන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජා කරන්ට ගුණ ප්‍රමාණ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ වගේම ස්වාමීන් වහන්සේ වෙත දානේ පූජා කරන මේ සියලු ආකාරය තුළ ජනිත උනත්පත් වන පුණ්‍ය ශක්තියෙන් හේතුවෙන් නිශාන්ත මහත්මයා නමින්, නෝනා මහත්මිය නමින්, සෙනෙහබර මෑණියන් පියාණන් නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මිය පරලොව ගිය හැමදෙනාම මේ උත්තම පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව මිය පරලොව ගිය හැමදෙනාම සාංශාරික සැනසීමට සැපයට සුවයටපත් වේවා. සාංශාරිකව මිය පරලොව ගිය හැමදෙනාම මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන්ව සසර වසන තුරු නිවන් දකින්නතුරු දුගතිගාමී නොවෙත්වා, සුගතිගාමී වෙත්වා. ප්‍රාර්ථනීය භවයකදී ප්‍රාර්ථනීය බෝධියකින් උත්තම නිවනින් සැනසෙත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සම්‍යක් දෘෂ්ටිකාරය ශ්‍රාවක සෝවාන් සකෘදාගාමි අනාගාමී තත්වයටපත් වුණා වූ ආර්ය ශ්‍රාවක දිව්‍ය උත්තමයන් වහන්සේලා මේ උත්තම පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවි දේවතා මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වුණු සියලුම සම්දිත දෙවියෝ සසර වසන තුරු නිවන් දකින්නතර දුගතිගාමී නොවේවා, සුගතිගාමී වේවා. භූමාට මට්ටමේ සිට බවාක්‍රය දක්වාම සිටින සම්දිත දෙවියෝ ප්‍රාර්ථනීය භවයකදී ප්‍රාර්ථනීය බෝධියකින් ප්‍රාර්ථනීය ප්‍රතිපදාවකින් උත්තම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සෙනෙහබර මෑණියන් පියාණන්, නිශාන්ත මහත්මයා, නෝනා මහත්මිය, දරුවන් ඇතුළු කොට ඇති පවුලේ පින්වත් හැමදෙනාටම
ඔබත් මමත් මෙලොවට බිහි කරන්ට දෙන සෙනෙහ බර මෑණියන්ට පියාණන්ට ජීවිතය යහපත පෙන්වා දුණු මව්වරුන්ට පියවරුන්ට සත්වරුෂ කල්යාණ මිත්‍ර හැම දෙනාටමත් ගුරුවර ගුරුවරියන්ටත් ගුරු දේවතුමන් වහන්සේලාට විහාරාධිකාරී රන්නින්සාර ස්වාමින් වහන්සේ විහාරාධිපති අවසරයි ගෞරවණීය අප ගුරු දේවෝත්තම ආචාර්යවම අපේ සෝබත ලොකු හාමුදුරුවෝ ප්‍රධාන කොට සියලුම මහා සංඝරත්නයටත් ලෝකවාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් මහා සංඝරත්නයටත් කොවිඩ් වසංගතයේ හේතුව රෝගාතුර සිටින හැම දිනාටමත් සෞඛ්‍යංශ වෛද්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂක කංශල කටයුතු කරන හැම දිනාටමත් ඔබටත් මටත් දායකකාරක ආදී හැම දිනාටමත් සසර වසන තුරු නිවන් දකින්න තුරු දුගතිගාමී භවයක් නොවේවා සුගතිගාමී භවයක් වේවා සාපිපාසාදී දුක් නිවේදනාවන් නොම වේවා ක්ෂණ සම්පත්තිය ලැබෙත්වා සම්මා දිට්ඨික වෙත්වා දාන සීල භාවනාවන් සිදු කොට සීල සමාධි ප්‍රඥාවන් පූර්ණ කරගෙන ප්‍රාර්ථනීය භවයකදී ප්‍රාර්ථනීය බෝධියකින් ප්‍රාර්ථනීය ප්‍රතිපදාවකින් ඉතා ඉක්මන් කාලයකදී උත්තම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පිණිස ඔබටද මටද මේ උත්තම වූ කුසල ශක්තිය පාරමිතා ධර්මයක් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.